නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ භාරාහවේ පංචක්ඛන්දා භාරහාරෝච පුග්ගලෝ භාරාදානං දුකං ලෝකේ භාරනික්ඛේපනං සුඛං තී. ප්‍රඥා රූප වහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව විකාශනය කරවා ගැනීම පිණිස අනුග්‍රහක දායකත්වයේ දරූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දෙන්නා වූ සදහැබර පින්නතුනේ, ඔවුන් අපට මාතෘකාවක් ඉදිරිපත් කරමින් එය විවරණය කරන්න කියලා තිබෙනවා. සංසාරය යනු කුමක්ද? සසර සැරිසරන්නේ සිතද මමද? ඉන් මිදී නිවන් මඟට පිවිසෙන්නේ කෙසේද යන්න පැහැදිලි කළ මැනවි. අන්න සංසාරය යනු කුමක්ද? සසර සැරිසරන්නේ සිතද මමද? මෙබඳු සංකල්ප එදා සමාජෙත් තිබිලා තියෙනවා. අද සමාජෙත් තිබෙනවා. සල්ලේක සූත්‍රයේ සඳහන් කරනු ලබනවා මේ අනේක විද දෘෂ්ටි ඇති වෙන්නේ කුමක් නිසාද කියලා අහපුවාම විසියල්ල පංචස්කන්ධයේ ආත්ම දෘෂ්ටිය තුළ කියලා. හෙවත් නොදන්නාකමක් තුළ, අවිද්‍යාවක් තුළ. අපත් මේ සසර බලන්නේ අපි මුලින් ඉගෙනගත්ත බුදුදහමේ ඉගැන්වීම් වලට අනුව. අපි මේ ජීවිතේට බැඳිලා ආසා කරලා ඒවා හැමදාම තියෙන්න ඕන දේවල් වශයෙන් ඊට හා සැපතක් නොදන්නා අප ඒ සැප සම්පත් මෙලොවට පමණක් නොව පරලොවටත් උරුම කරගන්නේ කොහොමද කියන අදහසින්. මෙන්න මේ විදිහට තමයි මේ අපි මේ ලෝකෙ දිහා බලන්නේ. ඒ බලන විට අපට දැනුත් කෙනෙක් ඉන්නවා, පරලොවටත් යන කෙනෙක් ඉන්නවා. ඉතින් මරණයෙන් පස්සේ ශරීරය කොහෙවත් යන්නේ නැහැ, කවුද යන්නේ, මොනවද යන්නේ කියලා ඉතින් අපෙන් අහන ප්‍රශ්න තිබෙනවා. බුදු සමය මේකට සපයන පිළිතුර තමයි හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු ඵල. එතකොට හේතු රැස් කළොත් හේතුවේ ඵලය නැහැ. නමුත් ඵලය හට ගන්නවා. ඵලය හට ගන්නට හේතුවත් ඒකේ නැහැ. එතකොට ඒක සංසාරයේම හේතුඵල වශයෙන් දකින්න ඕන. එතකොට ඵලය නිරුද්ධ වීම සඳහා නම් හේතුව නිරුද්ධ කරන්න ඕන. නමුත් මේ ගැඹුරු ධර්මතාවය විවරණය කරලා දෙන තලයක්, තල කියන්නේ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වශයෙන්. එමත් නැත්නම් ලෝකයේ තුල ගත්තොත් දර්ශනයක් හොයාගන්න ටිකක් අමාරුයි. එතකොට මිනිසාට Tamanගේ පව් හේතු, පින් හේතු අනුව සසර හේතුඵල වශයෙන් සැරසැරීමක් කරන්න පුළුවනි. නමුත් ඉන් මිදීම නම් වූ දුර්ලභ අවස්ථාව මුණ ගැසෙන්නේ බුද්ධෝත්පාදයක් තුළ ෂණ සම්පatti ලාභියෙකුට පමණයි. ඒ තමයි මේ උගුලෙන් ගැලවෙන්න තිබෙන එකම දොරටුව. මේ දොරටුව පසු කර ගියොත් ආයෙත් ඒ දොරටුව කවදා මුණ ගැහෙයිද කියලා කියන්න බෑ. මන්දයත් මේක චක්‍රයක්.
මා ඔබට ඉදිරිපත් කරන කරුණක් තිබෙනවා. ඔය 2000 පමණ කාලයේදී දඹදිව චාරිකාවක් කළාම ගිජකුට පර්වතයට යාම සඳහා වාඩි වෙලා යන පුටු පෙළියක යන්න තියෙනවා. පයින් යනවට පහසුයි කරන්ට් එකෙන් වැඩ කරන. එතකොට මේකේ ඇතුළු වීමට එක තැනයි තියෙන්නේ, පිටවීමට එක තැනයි තිබෙන්නේ. යනකොට නම් ඇතුළු වෙන තැන, පිට වෙන තැන උඩ තියෙන්නේ. මොහොතක් පමා වුණොත් ආයෙත් රවුමට වැටෙනවා. ආයෙ තව රවුමක් මෙනකල් ආයෙ පිට වෙන්න බෑ. එතනින් ඇතුළු වුණොත් පල්ලෙහාට එනකොට මෙතනින් පිට වෙන්න තියෙනවා. බැරි වුණොත් ආයෙ රවුමක් යන්න වෙනවා. එනිසා අපි ලෑස්ති වෙනකොට ඒගොල්ලෝ බලෙන් වගේ එළියට ගන්නවා. මොකද පිට වෙන්නට එක තැනක් තියෙන නිසා. ඒකත් රවුමක් වගේ සංසාරයටත් කියන්නේ චක්‍රය කියලා. එතකොට මේ චක්‍රයෙන් නිදහස් වෙන මඟ පිළිබඳව සමාජයේ දෙවියන්ට පුළුවන්, දිව්‍ය ලෝකේ බණ අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, පින් කරනවා, බණ අහනවා හැම කියලා ඔය සමාජයේ තවමත් කියනවා ඇහෙනවා මට. ඔවුන් මේ ෂණ සම්පත්තිය කන සූත්‍රයේ සඳහන් ෂණ සම්පත්තිය තේරුම් ගත්තේ නැති අය. මේ නිසා ඔබ ලබා තිබෙන අවස්ථාව තේරුම් ගන්න. අපි සිතද මමද කියන කාරණාවලට ඉස්සරහට උත්තරේ හමු වෙනවා. නමුත් අපි මිනිසුන් කරන කියන ක්‍රියාකාරකම් කර්ම විපාක කියන පදයට ඇතුළත් කරනවා. කර්මයේ හේතුවයි විපාකයේ ඵලයයි. දැන් කර්මයේ කියන පදයට කර්මය කියලා ගන්න එපා. ඒ කියන්නේ දුක් විපාක දෙන හේතුව කියන අර්ථයෙන් ගන්න නැතුව අනාගත ඵලයක් උපදවන්නට රැස් කරන්නා වූ හේතුව කර්මයයි. බුදුරු පහළ නොවූ සමාජයේ මිනිසුන් අතින් පාප කර්ම සිදු වෙන බව සහ පුණ්‍ය කර්ම සිදු වෙන බව සහ ධාන කර්ම සිදු වෙන බව. ඒ කර්ම අනාගත විපාක දෙන්න පුළුවන් ආකාරයෙන් හේතු වශයෙන් Tamanගේ චිත්තාභ්‍යන්තරයේ රැස් වෙන බව. සූත්‍ර දේශනා සියල්ලෙහි සාරාංශය සඳහන් වෙනවා. පාලියෙන් ගත්තොත් වචන අපුඤ්ඤාභිසංකාර, පුඤ්ඤාභිසංකාර, ආනිජ්ජාභිසංකාර. අභි කියන පදයෙන් පෙන්වන්නෙම අනාගත ඵලයක් ඇති කරන්න අදාළ හේතුව චිත්තාභ්‍යන්තරගත වෙනවා කියන එක. එතකොට ඊට පස්සේ විග්‍රහය දිගට සඳහන් වෙනවා මේ පාප කර්මය අනාගත ඵලයේ සඳහා ඉදිරියට આવොත් එහෙම ජීවිත අවසානයේදී ඒ පාප හේතුයේ ඵලය දුක් විපාකය. එවිට සතාගතයන් වහන්සේ සඳහා මනුස්සයාට වඩා පහලින් කියන්නේ පොළොව යටින් කියන එක නෙමෙයි, විපාකයෙන් දුක් විපාක බලවත් සතර අපාය කියන පැත්තකට හතරෙන් එකකට පාරක් වෙන බව පැහැදිලි කරලා තියෙනවා ත්‍රිපිටකයේ පුරාම. එතකොට ඒක පාප කර්මයේ දුක් විපාකය. පාප කර්මයේ උපාදානයේ දුක් විපාකය. අනතුරුව පුණ්‍ය කර්මය කියන වචනේ පුණ්‍යාභිසංකාර. අර අභි කියන පදේ එතකොට පු탁ජනය අතින් සිද්ධ වෙනකොට මේ අනාගත ඵලය උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒ පිනෙන් පරලෝ යාම තුළ මිනිසුන් අතර හෝ ඕපපාතික ස්ථාන 6ක් පෙන්වනවා යම් ආකාරයේ සදිව්‍ය ලෝක කියලා, සප්තකාම සර්ගය කියලා කියනවා. මිනිසුන් අතරට අඩු දානීය සීලය, මිනිසුන් අතරට මධ්‍යම දානීය සීලය, දෙවියන් අතරට ඉහළ දානීය සීලය. එතකොට ඒවත් පුණ්‍ය කර්ම. එතකොට ඒවයින් පරලෝ සැපත් වුණාම ඒකේ විපාකය. මෙහි කර්මය රැස් කළා, මෙහිදී ලැබෙන විපාකයට ප්‍රවෘත්ති කියනවා, මේවා ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. මේ දෙකටම වඩා සැපතක් හොයන්න ගිය අය මේ කර්ම දෙකෙන් බැහැර වුණා. නමුත් ඔවුන් ගවේෂණය කළේ බුදුවරහුගේ උපදෙස් අනුව නෙවෙයි, ඔවුන්ට හිතෙන පරිදි. මේ නිසා ඔවුන්ට අහුණා සිත තුළ පවතිනා වූ තවත් පෞ චේතනාවට, පින් චේතනාවට එහා ගිය එබඳු අරමුණට නැති වෙන, රූපයෙන් ශබ්දයට නොයන වෙනත් සංසුන් සිතක්. ඒ සංසුන් සිතේ උන්ට ඉන්න කැමති වුණා. මොකද අර ඒ සංසුන් සිත
වගා කරගත්තාම හිතේ බලවත් කරගත්තාම අනිත් දුක් විපාක වලට එන්නේ නැති නිසා එන්නේ ඉඩක් නැති නිසා ඒ සැපතට උන් ඇලුම් කළා. එතකොට අර අපි කතා කර පව් පින් දෙපැත්තට කාම තණ්හා කියනවා මේ ඊළඟ එහාට යන එක ධාන තණ්හා කියනවා. අර ඇලීමට කියන නම. ඔවුන්ගේ ජීවිත අවසානයේ ඔවුන් ඉන්නේ පවේ පිනේ නෙමෙයි අර ලෞකික ධානයේ ආයතනයක් කොටගෙන. ඔවුන්ට ඒයින් පරලෝ ගොස් ඊට වඩා ඇස්කන් ආසී දිවාදී මනෝමය කයකුත් නැති නමුත් සංසුන් සිතකින් මූලයන් සංසිඳලා නැති සංසුන් සිතක ඉන්න පුළුවන්. ඒක හදාගත්ත නිවනක් කියන අර්ථයෙන් ආයතනය කියලා කියනවා. නිවීම හා සමාන සුඛයක් තිබෙනවා. නමුත් ඒකේ බැලුනේ එක හුලන් බහිනවා වගේ කාලය පෙරහි ගියාම තවදුරටත් තමන් එක්රැස් කරගත්තා වූ පාප හේතු පුණ්‍ය හේතු වල මූලය සංසිඳිලා නැහැ. එයින් එකකට ආපහු වෙන්න වෙනවා. ඒකට කියනවා ධාන තණ්හා කියලා. ඒකේ වර්ග දෙකකුත් තියෙනවා රූපාවචර අරූපාවචර. ඒකට වඩා එකක් උසස්. දැන් මේ අපාය 4 මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6 රුපියල් රුපි වමතල 20ට සත්වයා මෙහිදී තමයි මේවා එක්රැස් කරගන්නේ. එතකොට ඒ එක්රැස් කරගන්නෝ පරිදි කම්මූ පරිද්දෙන් පරලෝකීය කියන එකේ තේරුම පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. අන්න සසරට යන්නට පාර හදා ගන්න පුළුවන් බුදුවරයෙක් පහළ වුණ සමාජයේ කර්ම රැස් කරපුවාම. දැන් මම ඕක මගේ භාෂාවෙන් කියලා තිබෙනවා පෘථග්ජන මට්ටමේ අයට. ඔවුන් මුදල් හොඳට හම්බ වෙනවා නම් පව් කියලා හිතන්නේ සැප සම්පත් මුදල් වලින් ගන්න පුළුවන් වුණාම සතුන් මැරීම හරි හෙරොයින් වෙලඳාම හරි තවත් දුස්චරිතයක් වගා ගැසීම හරි නැත්නම් හොරා කෑම හරි ඔහුගේ සිත ඒවා ගැන හිතනවා ඇරුණාම අනාගත විපාක ගැන හිතෙන්නේ නැහැ. එතකොට ඔහුගේ සිත ඔහුට සාරයි පව්සාර. නමුත් තථාගතී ගැන්වීම හෝ ගුරුවරුන්ගේ ගැන්වීම හෝ පොලිස් නිලධාරීන්ගේ ගැන්වීම හෝ රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ගේ ගැන්වීම මත යමෙකුට දුස්චරිතයෙන් බැහැර වෙන්න තරම් නුවණක් තිබෙනවා. එතකොට ඔහුගේ සිත පවෙන් බැහැරව පිනට නැඹුරු වෙනවා. සද්ධර්ම අවබෝධයකින් තොරව. එතකොට ඔහු පින්සාර. එතකොට පව්සාර වුණාම දිවා රාත්‍රි දෙකේම පව්සිතුවිලි වලින් සිත පිරලා තිනවා. පස්දොර ආශ්‍රයෙන් කරන වැඩ තමයි හීනෙන් පේන්නේ. පින්සාර වුණාම එබඳු සිතුවිලි පිටලා තිබෙනවා. නින්දෙන් පස්සේ පෙනෙන්නේ බඳු ලෝකයක්. එතකොට පින්සාර වලින් පරලොසපත් වුණොත් අඩු පින අඩු දාණය, මධ්‍යම දාණය උසල කියලා මිනිසුන් අතර හෝ මිනිසුන් අතර දුර්භාග්‍ය වෙන්න, මිනිසුන් අතර සෞභාග්‍ය වෙන්න දෙවියන් අතරට පින්සාර. ස්ථාන 7කින් එකකට. ඊට එහා මිනිසුන් තමයි අර බුද්ධ කාලීනව අත්කලමතාන යෝගින් කියලා වනාන්තරගත වෙලා ওই බාහිර සියලු ආශාවන් යටපත් කරලා තේරුම් ගත්තේ නැතුව වෙනත් සංසුන් සෝයක් හොයාන එය බුද්ධත්වයේ එදා සදාකාලික සෝය කියලා උපකල්පනය කළේ. ඔවුන්ට ධානසාර. ඔවුන් සමහර රූපී ධානයෙන් කාලක් ක්‍රියා කළා, සමහර රූපී ධානයෙන් කාලක් ක්‍රියා කළා. එතකොට ධානසාර. දැන් බලන්න පින්සාර, පව්සාර, ධානසාර සමානයි සංසාර. මගෙන් අහනවනේ මේ සංසාරය කියන්නේ මොකක්ද කියලා. සංසාරයේ මේ එතකොට පව් උපාදාන නැමැති හේතුවේ ඵලයයි, පින් උපාදාන නැමැති හේතුවේ ඵලයයි, ධාන උපාදාන නැමැති හේතුවේ ඵලයයි උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානේ බියක් වශයෙන් දකින්න කියලා තියෙනවා. අන්න අපි දන්නේ නැති වුණාට පවනරක වුණාට පින හොඳ වුණාට ධානය ඊට වඩා සෝදාය වුණාට මේක තුල පෘථග්ජන පුද්ගලයා ගාව තිබෙනවා උපාදානය වීම කියන වරදක්. ඒ උපාදානය නිසා තමයි කෙනෙක් පරලෝ යන්නේ. එතකොට ඒක පැහැදිලි කරලා දෙන්නා වූ දහමක් ලෝකේ දහම් තුල පැහැදිලි වෙන්නේ නැහැ. මොකද සිත කය දෙකකට බෙදා සිත තුළ මේ කාරණා විග්‍රහ කරන්න ඕන සියුම් දහමක් වශයෙන්. බොහෝ ආගම් වල පුද්ගලයෝ වශයෙන් සංවරය උගන්වනවා මේ බුදු සියුම් දහමක් පෙන්වන්නට අදාළ දහම් කරුණු නැහැ ඒ ඉගැන්වීම් වල. නමුත් බුදු සමය තුළ මේක මනාව පැහැදිලි කරනු ලබනවා. දැන් එතකොට අපට බුදුවරයෙක් නැත්තම් බුදුරයෙකුගේ බුද්ධ පුත්‍රයෙක් මුණ ගැසී කරුණු පැහැදිලි කර ගැනීමක් නොලැබුණොත්
මේ තුනෙන් එකකට අපි අහු වෙනවා. තම තමන්ගේ නුවණේ පරිදි. එතකොට අපි සසර හදනවා. මේ ජීවිතය තුළ කාලා බීලා ඇඳලා ඒ කරන ක්‍රියාකාරකම් අනුව පාප කර්මය උපාදානය කරගන්නවා, පුණ්‍ය කර්මය උපාදානය කරගන්නවා, ධාන කර්මය උපාදානය කරගන්නවා. ධානලාභීන් නම් පව් යටකොට පින් යටකොට ධාන උපදවා ගන්නවා. පව්කාරයෝ නම් පින් ඇහැත්කොට ධාන නොලබා පව් විශාල කරගන්නවා. පින්කාරයෝ නම් පව් යටකොට පින් විශාල කරගන්නවා ධාන නොලබා. මේ හැමෝම මේවා ලබලා තියෙන්නේ සංසාරේ. දැන් එතකොට මොනම ආගමක ඉපදලා හිටියත් මේක තමයි ක්‍රියාකලාපය. මොනම ආගමක ඉපදලා හිටියත් මේ අසකරණාසය දියකය තමයි පාවිච්චි කරන්නේ. මොනම ආගමක ඉපදලා හිටියත් ජීවිත අවසානයේ ආගමික චාරිත්‍රය වෙනස් වුණාට කයින් සිත බැහැරලා යනවා. දැන් ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි සිතද මමද කියලා. දැන් සිත කියන එක පිළිබඳව විග්‍රහ කරන්නේ කොහොමද තථාගතයන් වහන්සේ? ඔබට හිතෙනවා මව් කුසින් බිහි වූ තැන් පවණන් මැරෙනතුරුම සිතක් තියෙනවා කියලා. නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ මා ඔබට පැහැදිලි කරලා තිබෙනවා කයනම් තින් ළමා කාලේ හිටපු කෙනාම තරුණ කාලේ මහලු වෙනකොට ඒ රූපයක රාමුව තුල පොඩි වෙනසක් කෙට්ටු වීම මහත් වීම ආදී වශයෙන් පුද්ගලයෙක් වශයෙන් පෙනෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාරන්නේ කය තුල පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ, ඒකේ සාධාරණයක් තියෙනවායි කියලා. ඒක පෙන්වන්නේ අර සිත තුල විග්‍රහ කරන්න. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං මේ තුනම එකට පාවිච්චි කරන්නේ මෙතන සිතයයි කියනු ලැබේද. එය යම් ඒවං ලහු පරිවත්තං හටගත්ත ගමන් නැසෙන්න තමයි එකට වරන් දීලා තියෙන්නේ. සිත උපදින්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල සහ ඒවයින් පරිබාහිරව මනෝද්වාරය තුල. කොහේ පදුනත් ඒකේ වරම හටගත්ත ගමන් අදාළ කාර්යය කරලා නැතිලා යන්න ඕන. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාහරන කරුණ මම ဒုတိ ය සුතවන්ත සූත්‍රය තුළ එහෙම පැහැදිලි කරලා තිබෙනවා. වඳුරෙක් නැත්නම් රිලෙවෙක් වනාන්තරයේ ඉන්න. අත්ෙන් අත්තට පැන යන විට එක අත්තක් අල්ලන් ඉන්නේ, ඒක අතෑරලා අනික ගන්නෙ. එතකොට අර අත්තේ නැහැ. ඒක අතෑරලා තව එකකට ගන්නෙ. ඒ අල්ලන් ඉන්නවා කියන වචනෙන් පෙන්වන්නේ අපි ජීවත් වෙන්නේ වර්තමාන ජීවිතය තුළ කියන එක නෙමෙයි, අරමුණ තුළ කියන එක. ඒ අරමුණ අතෑරලා තව එකක් ගන්නවා. තව එකක් ගන්නවා. ඒකම ටිකක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. තරහ වගේ දෙයක්, බය වගේ දෙයක්, සතුට වගේ දෙයක් නැවත නැවතත් ඉපදෙමින් විනාඩි ගාණක් තියෙනවා වෙන්න. නමුත් ඒකම නොනැසීති වෙනවා නෙවෙයි. එක්කෝ ඒ ගැන හිතමින් ඉන්නවා නම් වැඩි වෙමින් පවතිනවා, ගණන් ගන්න නැතුව ඉන්නවා නම් අඩු වෙමින් පවතිනවා. ඔය තමයි තරහ බලවත් වෙනවා, තරහ නැතුව යනවා කියලා සමහර අයගේ සිදු වෙන්නේ ටිකක් වෙලා ඉන්නකොට. අර මොහොතින් මොහොත තමයි ඉහළට යන්නේත්, මොහොතින් මොහොත තමයි පහළට යන්නේ. අන්න මේ විදිහට තථාගතයන් වහන්සේ වදාහරනවා සිත යනු ඇසේ හටගෙන නැසෙන, කනේ හටගෙන නැසෙන මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න. දොරවල් හයේ ලෝකය හඳුනා ගැනීම සඳහා හටගෙන නැසෙන දෙයක් සිත. ඒක තුළ තමයි මේ මොහොතේ සිතුවිලි හටගන්නේ. එතකොට සිත හටගෙන නැසෙනකොට සිතුවිලිත් ඒ සමග නැසෙන්න ඕන. අපිට ජීවත් වෙන්න දීලා තියෙන වරමේ හැටි මේ. එතකොට සිත ජලය වගේ නම් ඒකට එකතු කරන වර්ණ වගේ තමයි සිතුවිලි. සිත සිංහල බෙහෙත් තෙලක් වගේ නම් ඒකට තියෙන ඖෂධ ගුණය තමයි ඒකේ තියෙන සිතුවිලි. විවිධ පාට වර්ණ එන්නේ පොඩ්ඩක්. පොල් තෙල් වලට තෙල් කලවම් කරලා හිඳපුවාම ওই විවිධ තෛල වර්ග තිබෙන්නේ. විවිධ වර්ණ තියෙන. නමුත් ඒවා දැන් පේන්නේ නැහැ මොකවත් ද්‍රව්‍ය. නමුත් ඖෂධීය ගුණය තිබෙනවා. අන්න ඒ වගේ තමයි සිත කියන එක අර නරක පැත්තට සිතුවිලි හටක් ගත්තොත් අකුසල සිතුවිලි කියනවා. හොඳ පැත්තට හටගත්තොත් පුණ්‍ය සිතුවිලි කියලා කියනවා. ධාන සිතුවිලි හටගත්තොත් ධාන සිතුවිලි කියලා කියනවා. නමුත් මේ එකක්වත් ලෝකෝත්තර සිතුවිලි නෙමෙයි. ලෝකෝත්තර සිතක හට ගන්නා සිතුවිලි ගැන සඳහන් කරනවා. දැන් මෙන්න මේ විදිහට සිත මොහොතින් මොහොත නැසෙනවා නම් එහෙන් කනටවත් සිත යන්නේ නැතිව ඊයෙන් අදට එන හිතක් නැතුව පරලෝට කොහොමද සිත යන්නේ? මොහොතින් නැසෙන්න තමයි වරන් දීලා තිබෙන්නේ. ඒ වගේම මම කියන වචනේ පාවිච්චි කරනවා ඔබ. ඒ මම කියන්නේ කයද? කය නම් මේ ලෝකේ ආගම් වල කිසිවෙක් පරලෝට යන්නේ නැහැ. මොකද සියල්ල ආදාහනේ භූම දාණය කරනවා. නමුත් බුදු සමය තුළ මම කියලා කතා කරන්නේ කයට කියලා මේ සමාජයේ පාවිච්චි කරන එක වැරදි. මතක තබා ගන්න. අපි ලෝක සම්මතයකට කතා කරාට කමන්නේ අම්මා තාත්තා අක්කා නංගි මම අහවලා කියන වචනේ.
ඒ සම්මුතින් කියන්නේ ඒකනේ. නමුත් මේ සිත කය බෙදා බැලීමේදී තථාගතයන් වහන්සේ වදාරන්නේ පෘථග්ජන පුද්ගලයාට ඒ මොහොතේ සිතට එන දේ කෙරෙහි මමත්වෙන් බැඳලා ඉන්නවා. එතකොට සිතට එන දේ කෙරෙහි බැඳීම තුළ ඇති වෙන දෙයක් මම කියලා කියන්නේ, මමත්වය කියලා කියන්නේ. සිතට පව් වෙයි, පින් එයි, ධාන එයි, හොඳ එයි, නරක එයි, හරි දෙයි, වැරදි දෙයි, රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, ඒ වගේ අතරක් නැතිව මොනවා හරි එනවා. හිතට එන දේ. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය මම මතක් කරන සාමාන්‍ය පොදු වචන. එතකොට ඒ මොහොතේ ආපු හැඟීමට ආසක්ත වීම තුළින් හැදෙන මම ඇරුණාම, මම කියන්නේ ඒකට ඇරුණාම ඒක එතන නැති වෙනවා. නමුත් මමත්වයෙන් ගත්තොත් නැති වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තබලා. අන්න මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමා රස්ස කියන එක එහෙමනම් ඒ මොහොතේ උපදින පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් ගැනීම මිනිසුන් අතර සිදුවෙන ප්‍රමාදයේ වරද. අන්න දැන් පව උපදින්න පුළුවන්, පව මමත්වයෙන් ගන්න පුළුවන්. පින උපදින්න පුළුවන්, පින මමත්වයෙන් ගන්න පුළුවන්. ධානය උපදින්න පුළුවන්, ධානය මමත්වයෙන් ගන්න පුළුවන්. ලෝකෙ මිනිස්සු කරන්නේ ඒක තමයි. ලක්ෂපති කෝටිපතියෙක් බවට පත් වුණොත් එහෙම පව්කම් කරලා කොතරම් බණ කිව්වත්, කොතරම් අපාය අල්ලේ මවලා පෙන්නුවත් ඔහුට මේ සැප සම්පත් ලැබිලා තියෙන. මේවා නිසා ඒ සැපට ඔහු ගිජුයි. ඒ නිසා අරක අතහරින්න ඔහුට හිත දෙන්නේ නැහැ. දැන් එතකොට එහෙමනම් මම නැමැති කය යන්නේ නැහැ. නමුත් මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමා රස්ස කිරිකේ පෙන්නනවා අනාගත ඵලයක් උපදින්න හේතු මමත්වයෙන් ගැනීමෙන් ඉතුරු වෙනවා. දැන් මම දකින්නේ හරියට මේක ඔය සාගරයට දාමු බෝට්ටුවක් වගේ. නමුත් ඒ බෝට්ටුවේ එන්ජින් එකකුත් නැහැ. මේ රුවලකුත් නැහැ, හබලකුත් නැහැ. දැන් මොකද වෙන්න පුළුවන්? අදාළ ඉලක්කයක් තියනවාද එතකොට? ඉලක්කයට යන්න පුළුවන්ද? දැන් වර්තමානයේ නැව් ඉලක්කයට යනවා. ඉස්සරත් නැව් රුවල් හබල් ආධාරයෙන් ඉලක්කයට ගියා බාධක මැද. නමුත් ඔය එකක්වත් නැත්නම් දිරල් හමන පැත්තට, සුළං හමන පැත්තට පාවෙන්න ඇරුණාම යන්න පැත්තක් නැහැ. වරක වමට පෙරකේවි, වරක් දකුණට යාවි, තවත් වරක පිටුපසට යාවි, තවත් අට ඉස්සරහට යාවි. ඇයි? දිශාවක් නැහැ. අන්න මේ මිනිසාගේ ජීවිතයේ බුදුසමය මගින් මෙහෙයවීමක් නැත්නම් පව් පැත්තෙන් එහාට මෙහෙවනවා. පින් පැත්තේ උපාදානෙන් එහාට මෙහෙවනවා. ධාන පැත්තෙන් උපාදානෙ එහාට මෙහෙවනවා. අර සාගරේ වමට දකුණට ඉදිරියට යනවා වගේ සංසාර සාගරේ පවට පිට ධානයට ඉදිරියට යනවා. පව හේතුවයි, පින හේතුවයි, ධාන හේතුවයි, විපාකයේ ඵලයයි. අන්න එහෙම දන්නේ නැති නිසා තමයි අර මේ කේවට්ට පුත්ත සාති වගේ අය කතා කළෙත් මෙලොවින් පරලොවට යන කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. බමුණු දහම තුල කතා කළේම ආත්මයේ අංගුෂ්ඨි මාත්‍ර පුත්‍ර ඇඟිල්ලක් වගේ හදවත තුල තියෙනවා යනවා කියලා ඔය ප්‍රවාද සම්පප්පලාප හදලා තිබුණා. ගැඹුරු දහමක් නැතුව. ඒ නිසා තමයි බුදුවරු විශේෂයෙන් පැහැදිලි කරන්නේ හේතුඵල කියන අර්ථයකින්. උතක තබා ගන්න. එතකොට මෙන්න මේ විදිහට අපි කරන කියන ක්‍රියාකාරකම් ටිකක් තිබෙනවා. අපිට මේ ලෝකේ ඉපදුනහම මව්පියන්ගේ දරුවෙක් වශයෙන් හැදෙන්න වෙනවා. පවතින රටාවට අනුව කෑම බීම් ගන්න වෙනවා. පවතින රටාවට අනුව ජීවත් වීම සඳහා මව්පියන්ගේ ආධාරය නොලැබෙන විට ජීවත් වෙන්න ආදායමක් උපයා ගන්න වෙනවා. ලෝකයේ වෙනුවෙන් සකස් කර තියෙනවා ශිල්පී ඥානයක් දීලා ශිල්ප ඉගෙන ගන්න. මේ විදිහට ලෝකයේ ජීවනෝපාය සඳහා අංක 1 දීලා තියෙනවා. ජීවනෝපාය සඳහා කරන්නා වූ වෘත්තීන් තුළ සිදුවෙන්නා වූ මානසික හානිය පිළිබඳව සැලකිලිමත් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා අර ජීවනෝපාය සකස් කරගන්න යාමේදී එය තුළම තමන්ගේ සිත පව් හේතු එකතු කරන, පින් හේතු එකතු කරන, ධාන හේතු එකතු කරන කටනායක වෙන්නේ කැලේට ගිහින් ඉතින් සමාජයේදී මේ විදිහට තමන් අතින්ම මේ හේතු ඉදිරිපත් කරමින් සසරක් තිබෙනවා නෙමෙයි, සසර හදනවා. අපි මෙහාට ඇවිත් තිබෙන්නේ ඒ කර්මයන් හේතුවේ ඵලය වශයෙන්. දැන් අපි මේ විඳින ජීවිතය ඵලයක්, විපාක කය කියලා කතා කරනවා. එතකොට ඒක උපතත් එක්කලා ගත්තම
යහපත් මව්පියන් ගාව නම් කෑම බීම් ඇඳුම් බලන යාන වාහන පහසුකම් සහිතව පාසල් යන්න. නෑ බෑ අකුරු නෑ. නමුත් එහෙම නැත්නම් ඒ මව්පියන් අනුවගත් කල ඊට අදාළ දුක් විපාක නැත්නම් කටුක විපාක. යහපත් පැත්තට යමුනොත් කටුක විපාක ඉවරලා හොඳ පැත්තට එනවා. හොඳ පැත්ත ඉවරුනොත් එහෙම තවදුරටත් යහපත් දේවල් නොකළොත් පින් විපාක ඉවරලා ආපහු කටු විපාකයක් ඉස්සරහට එනවා. යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බං ඒතං විනස්සති. යම් විට ඔබගේ පින ඉවරුනොත් යහපත් විපාක නැතෝ යනවා. මේක මේ සමාජය තුළ ඔබ දකින්න. ධනවත් වෙලා හිටපු අය දුප්පත් වෙනවා, දුප්පත් වෙලා හිටපුවා ධනවත් වෙනවා. මහමගට වැටෙනවා. ඒ අදාළ පැත්තට ඔබ යහපත් පැත්තට සකස් කරගත්තේ නැත්නම්. මොකද ඔය ධනයේ කුලයේ නිලයේ බලය හමුවේදී ඒවා පසුපස ලුහුබදිනවා ඇරුණාම ඒවත් වලින් සිතට සිදුවෙන හානිය පිළිබඳව පෘථග්ජන සමාජයේ කවුරුත්ම හිතන්නේ නැහැ. ඒ තුලින් තමා පතලකට වැටෙන බව මේ ප්‍රපාතයකට වැටෙන බව එහි විපාකය කොහොමද අපි ඒක ඉගෙන ගන්න? මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති. අන්න දුෂ්ටෝ මනසෙන් යමක් කිව්වත් කළොත් ඒකේ විපාකය තමයි අර පස්සේ හම්බ වෙන්නේ මෙලොව සහ පරලොව වශයෙන්. මනසාචේ පසන්නේන බාසතිවා ආරෝතිවා මේ කතා කරන්නේ පෘථග්ජනය සඳහා පව්පින් කියන අර්ථයෙන් නැත්නම් පාප කර්ම පුණ්‍ය කර්ම කියන අර්ථයෙන්. තතෝනං සුඛං වේති ඡායාවන පායිනි. චක්කං වහතෝ පදං අතර නම් ගුණපසපට සෙවණැල්ලසේ දුක් විපාකය තමා පිටුපසන සෙවණැල්ලසේ සැප විපාකය. එතකොට අර සැප විපාකය දුක් විපාකය දුෂ්ඨ මනසේ සහ යහපත් මනසේ විපාක කලන මානසින් කරන ක්‍රියාවක විපාකය. ක්‍රියාව හේතුවයි විපාකයේ ඵලයයි. මේක මෙහෙම තමා සමාජයේ උගන්ලා තියෙන්නේ මේ මනෝපුබ්බංගමා ගාථා දෙක තුල. නමුත් කර්මය විපාකය එක අර්ථයක් සහ කර්මක් ක්ෂය කිරීමේ සැප විපාකයේ තවත් අර්ථයකටත් මේකට ගන්න පුළුවන් ලෝකෝත්තර වශයෙන්. මොකද බුදුන් වහන්සේ සැප කියලා වදාළේ ලෞකික සැපද ලෝකෝත්තර සැපද කියලා බැලුවම ලෝකෝත්තර සැපත් යම්කිසි කර්මයක විපාක. හැබැයි කර්මයක කිව්වම පාප කර්මයක නෙමෙයි. දැන් ලෞකික ගමන සහ ලෞකික සැප කර්මයක ආකාර තුනක විපාකය. කන්නං කන්න විපාකම් පාප කර්මය දුක් විපාකය සුක්ඛං සුක් විපාකම් පුණ්‍ය කර්මය සැප විපාකය. ඒකෙම කොටසක් තමයි ධාන කර්මය ලෞකික සැප විපාකය. කන්න සුක්ඛ කර්මය කළු සුදු කලමේ කරපුවාම සැප දුක් විපාක. මම දකින්නේ සැප විපාක දුක් විපාක තිරිසන්ගත සත්වයින්ට සැප විපාක දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට මිනිස්සුන්ට සැප දුක් විපාක. මෙන්න මේ කර්ම න්‍යාය තුල තුන් ආකාරයකට මේ සත්වයාට අර තමන් නොදැන මේ කර්ම කරපුවාම අනාගත විපාකයයි සසර කියන්නේ. එතකොට තම තමන්ගේ කර්මයට අනුව සසරක් හැදෙනවා. හදාන ඇවිත් ඉන්නවා ආය හදා ගන්නවා. මන්දයත් තව කර්මයක් බුදුවරු එලි කරනවා එදා වෙනකොට නොතිබුණ ඒ පිළිබඳව වත්මන් සමාජයට තාමත් පුළුල් අවබෝධයක් නැති බැවින් අපි වසර ගණනාවක් තිස්සේ කියනවා 2005 6 පටන් දැන් බොහෝ දෙනෙක් දන්නවත් අපින් ඒ ප්‍රශ්නේ නැවතත් අහනවා. මේ අනාගත ඵල හදන්න හේතු ඉතුරු නොකර ඉවර කරන්න පුළුවන් කර්මයකුත් තියෙනවා මේකේ. ඒකට කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. බුදුවරු හෙළි කළ වදාලා වූ දුකින් මිදීමේ මඟ සසර ගමන නවතාලීමේ මඟ මේ හරහා වැටී තිබෙන බව තමයි ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් කියව අපට ලැබිලා තියෙන අවබෝධය. එතකොට ඒ කර්මයේ නැති සමාජයක් තමයි අබුද්ධෝත්පාදය කියලා කියන්නේ. ඒ කර්මයේ විවෘත නූ සමාජයක් තමයි ධර්මයේ යටපත් වූ සමාජය කියලා කියන්නේ. තථාගතප්පස ධම්ම විනයස්ස තථාගතවරු මනාව අවබෝධ කරගත්තා වූ ධර්ම විනය වැසුනොත් බබලන්නේ නැහැ. විවෘතුනොත් බබලනවා. අන වැසුනහම පාප කර්මය නරකයි පුණ්‍ය කර්මය හොඳයි. ඊට වඩා කැලේට ගිහින් ධානය වඩන එකත් හොඳයි කියලා ඒක බෞද්ධ ආගමික ජීවිත වශයෙන් සලකනු ලබනවා. සුදු ඇඳගත්ත සිවුරු පුරවාගත්ත අය භාවනා කියන අර්ථයෙන් ඒ පාරට වැටෙනවා අර ධර්මයේ තේරුම් නොගත්තම. Tamanම දන්නේ නැහැ වුණාට.
උන් ඉන්දියානු සමාජයේ හිටපුවාට අත්තකලමතාන යෝගින් කියලා කියනවා. Taman කෙලෙස් වලට බයේ හැංගිලා ඉන්නවා කියන්න දන්නේ නැහැ. මේ වර්තමාන සමාජයට තියෙන ලෙඩක් මම කියන්නම්. ඔබට මේ සමාජයේ ජීවත් වෙන විට ඔබ හදාගත්ත චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ වේදනා මූලය නිසා පස්දරට ගැටෙනකොට මේවා උපදිනවා. වෙන සමාජයේ කරදරයි. ඇහැට පේනකොට කනට ඇහෙනකොට රූප ආහිනී පේනකොට තවත් කාරණාවල ඔබ සිත සංසන්සුන් වෙනවා. මේකට ඔබට මුණ දෙන්න තේරෙන්නේ නැහැ මේක දුකයි ඔබ දන්නවා. ඔබ නිසා මේකෙන් මග ඇරලා ඉන්න බලනවා. මේ අදාළ හේතු නොගැටෙන සමාජයකට ගියාපුවාම එතකොට අර චිත්තාභ්‍යන්තරේව එන්නේ නැතුවම දුක නැහැ. ඔය ධර්ම ශ්‍රවණය නොකර වනාන්තරගත වීම කියලා කියන්නේ ඔන්න ඔය විදිහට බාහිර සමාජයේ ගැටෙන්න තියෙන හේතු අයින් කරලා මග ඇරලා ඉන්න එකක්. තේරුම් අරගෙන ගියේ නැත්නම්. තේරුම් අරගෙන ගියොත් යන්නේ තමන් හදාගත්ත එක නිදහස වෙනසා බවස හැතරෙන්න. එතකොට බය වෙන්නේ නැහැ. එතකොට බාහිරේ ගැටෙනකොට හේතු එන එක නිදහස් කරගන්න මාවතක් වශයෙන් දකිනවා. නමුත් මගහැරෙන්දී මේ කලාව පුරුදු කරගත්ත අයට ඒක සුවයක්. මෙන්න මේ විදිහට දැන් තේරුම් ගන්න පුළුවන් ද එතකොට සසර කෙනෙක් යනවා නෙවෙයි පව් හේතු වල පව්ඵලය පින් හේතු වල පින්ඵලය ධාන හේතුවේ ධානඵලය ශරීරය යන්නෙත් නැහැ සිත යන්නෙත් නැහැ නමුත් හේතුඵල දැන් අපි මෙහෙම කියමුකෝ ගොයම් ගස හැදෙනවා සවිඥානික නැහැනේ නමුත් ජීවි නිසා තමයි හැදෙන්නේ වාතයේ ජලය හිරුවෙලි අරගෙන එයාට පැවරී පවතිනවා මැරෙනකොට අනාගත පරපර හදන්න කියලා ස්වභාවයෙන්ම පරිණාමයෙන්ම දීප එකක් ලෝකේ තියෙන්න ඕනේ ඒවා ඒ නිසා ඒකේ අවසාන වෙනකොට ගහ හොඳට හැදිලා කරලක් හදලා කරල පැහෙන්න ඇරලා Taman අක්‍රිය වෙනවා. මේක Tamanගේ ජීවනෝපාය වශයෙන් දාගත්තා ඊට පස්සේ මේ කරල ගලවලා ඇට ටික අරගෙන පිදුරු ගහ කමතේ දාලා නැත්නම් ගින්දර තියලා යනවා. අර පිදුරු ගහ වගේ තමයි ශරීරය. නමුත් ඒක රැස් කරගත්තා වූ ගොයම් කරල වගේ තමයි කර්ම ශක්තිය කර්ම බීජ. ඒකට බීජ කියන්නේ ඒකයි. වියට නම් අහු වෙනව අතට අරක අහු වෙන්නේ නැහැ. මෙනිසා ඊළඟ කන්නට පරණ ගොයම් ගහවන්න නැහැ. හේතු එකතු වෙනකොට අටුවේ හෝ ගෝණියේ තියෙන තාක්කල් පැලවෙන්නේ නැහැ. නමුත් ප්‍රරෝහණ ශක්තිය මාස 3-4ක් ප්‍රඳී පවතිනවා. 6ක් විතර. ඒ කාලය තුල තෙතමනේ වාතයේ උණුසුම සියල්ල ලැබුණොත් අර ගබඩා කරගත්ත දේන් ආපහු පැලයක් සකස් කරනවා. අවිඥානික වස්තුත් මෙසේ පැවැත්ම ගැන කටයුතු කරද්දී සවිඥානික වස්තු ගැන කවර කතාද? නමුත් අවිඥානික වස්තු වලට නවත්ත ගන්න බෑ. සවිඥානික වස්තු මෙන්න මේ විදිහට Taman විසින් ජීවිත අවසානයේදී Taman රැස් කළ කර්ම බීජවල විපාකයට මුහුණ දෙනවා. සංසාරේ පුරාම. එතකොට එහෙමනම් මේ කර්ම බීජ රැස් කිරීම ලෝකේ ඉගෙනගෙන තිබුණාට පව් නරකයි පින් හොඳයි ධානය ඊට වඩා හොඳයි කියලා ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ලෝකෙ හිටපු අයගෙන් මතය. ඔවුන් එයින් කල්පනා කරනවා දෙවියන් අතර ඉන්න එක සදාකාලිකයි ආයෙ මෙහෙ එන්න වෙන්නේ නැහැ නිසා එතෙන්ට ගියාපුවම දෙවියෝ නිවන් කියලා හිතනවනේ ලබාලා තිබෙන තැන. ධානලාභීන් කල්ප ගණනක් නිසා එතන සැනසීම කියලා ඉතින් අතර උණයි කියලා හිතනවා. බුදුවරු තමයි දකින්නේ වුන් ගිහින් තෙන්නේ යටපත් කරලා ඒ ටික ඉවරනකොට බැලුනේ හුලම් බහිනවා වගේ ඉතුරු කර්මවල ශේෂයෙන්ගෙන් පුනර්භවයට එන්න වෙනවා. විඳපු සැපත් නැහැ කර්ම ටිකත් නැහැ විපාකත් නැහැ. දැන් රැස් කරපු කර්මෙත් ඉවරයි විපාක දීලා ඉවරයිනේ හුලම් බැස්සා. දැන් ආයෙත් හීන ප්‍රතිසන්දේක ඉඳලා ආයෙත් දිනු කරන්න වෙනවා. නිසා වැරදි පාරකින් සසර කෙටි කාලින සැපයක් හම්බ වුණාට දිව්‍ය සැපත හෝ බ්‍රහ්ම සැපත කියලා නිමාවක් නැහැ. ආගන්තාරෝ පුනබ්බවං. එනිසා තේරුම් ගන්න කර්ම රැස් කරලා ගිහින් මිදෙන්න තැනක් නැහැ. නමුත් ඒකෙන් කියන්නේ කර්ම රැස් කරන්න එපා කියන එක නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙනකොට යහපත් ක්‍රියාකාරකම් හැර අයහපත් ක්‍රියාකාරකම් කරන්න එපා කියලා තියෙනවා ඇරුණාම යහපත් ක්‍රියාකාරකම් කරන්න එපායි කියලා නැහැ. නමුත් අපි නොදන්නා මේ අනාගත ඵලය උපදින්න හේතු රැස් කිරීමට කියනවා අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අන්න ඒ නිසා
පෘථග්ජන සමාජයට පව තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තියෙනවා, පින තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තියෙනවා, ධාන තුලත් අවිද්‍යාව පත්‍ය සංඛාරා තියෙනවා. මන්දයත් ජාති දරා ව්‍යාධි ශෝක මරණින් මිදුණාය නැහැ. අන්න බුදුරු පහළ වෙලා මිනිසුන්ට දේශනා කළේ අවිද්‍යාව පත්‍ය සංඛාරා නොවේයි, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. මේක අවුරුද්දට එකක් ජීවිතේට එක සැරයක් කරන්න තියෙන දෙයක් නෙවෙයි. මේක මොහොතක් මොහොතක් පාසා කරන දෙයක් නම් මොහොතක් මොහොතක් පාසාම අතහරින්නත් ඕන. එතකොට මේක ඊළඟ ප්‍රශ්නය අහනවා. දැන් මම විස්තර කරා ඔබට ඔන්න ඔය සංසාරයේ නැත්නම් සැරිසරන්නේ සිතද මමද කියන ඒවට උත්තර දුන්නා. සිත මොහොතක් පාසා නැතෙනවා නම් සිතින් යන්නෙත් නැහැ. කය පොළොවට පස් වෙනවා නම් කයින් යන්නෙත් නැහැ. එතකොට නචසෝ ඔහු නොවේයි. නච අඤ්ඤෝ ඊළඟ ජීවිතේ වෙන කෙනෙකුත් නෙවෙයි. අලුතින්ම කෙනෙක් ආව නෙමෙයි. මේ කර්මයේ හේතුවේ විපාකයේ වශයෙන් ඵලයයි. සංසාරේම කර්ම විපාකනේ. මේක ලොකු උගුලක්. Taman විසින් හදාගත්ත උගුලක්. නැතුව මේක මේ ස්වභාවයෙන් නෙමෙයි. මිනිසුන්ට ජීවත් වෙන්න තමයි මං හිතන්නේ මව කුසක් සකස් කරලා දීලා මෙහාට ඇවිදින් පස් දොරක් දීලා තිබෙන්නේ ජීවිතේ විඳින්න. නමුත් විඳින්න දෙ ගියාම විඳවන්න අදාළ අර ඇලීම මුලාව ගැටීම මුලාව තම තමන්ගේ පෞද්ගලික දෙයක්. මෙන්න මේ නිසා අපට සුවසේ ජීවත් වෙන්න තියෙන මඟ අපි විසින් දුකක් බවට පත් කරගන්නවා. ඒ නොදන්නකම නිසා. මෙන්න මේ විදිහට පුද්ගලයෙක් ලෝකෙට ආවයින් පසුව ඔහුට ඔය ලෝකෝත්තර අර්ථයක් තේරෙන්නේ නැහැ. ඔහුට පේන මට්ටමින් ඔහු තීරණය කරන්නේ. එන හොඳ රටක ඉන්නවා නම්, ඒ වගේම හොඳ යාන වාහන තිබෙනවා නම්, ඒ වගේම හොඳ රැකියාවක් තිබෙනවා නම්, තට්ටු නිවාස යාන වාහන තිබෙනවා නම්, ඒ වගේම නිරන්තරයෙන් සතුට භුක්ති විඳින්න පුළුවන් නම් හැමදාම මෙහෙම තියෙනවා නම් කියලා හිතනවා. ඔය තරුණ පෙන්වතුන් එහෙමත් එකතු වෙලා ඔය මේ වෙරළි හැම ඉන්න වෙලාවට ඔය කියන දේවල් මම දැකලා තියෙනවා නාට්‍යවල එහෙම අවුරුදු 25කට 30කට 40කට පෙර අද නෙවෙයි අපිට හැමදාම මෙහෙම ඉන්න නැත්නම් කියලා. දැන් හැමදාම මෙහෙම ඉන්න බෑ බඩගිනි එනවා මව්පියන්ට අහු වෙනව නැත්නම් ඊට පස්සේ වයසට යනවා තව ප්‍රශ්න එනවනේ. අර සතුට හැමදාම තියාගන්න කැමතියි. සතුටත් හටගෙන නැතන සිතුවිල්ලක් දුකත් හටගෙන නැතන සිතුවිල්ලක් එක තියන්න බෑ. මතක තබා ගන්න ඕන. ඒ නිසා මේ ගමන හොඳක් වශයෙන් දකින්න එපා. මන්දයත් බුද්ධෝත්පාදයක උත්පත්ති ලබා සද්ධර්මය හමුුණෙන් පසුව මේ දෙකෙන් මිදෙන මඟ අනුගමනය කරන්න පාර කියලා දුන්නොත් විතරයි මිනිස්සෙකුට ඒ පාරේ යන්න පුළුවන්. අනිත් කිසි තැනක ඒ සඳහා මාවත නැහැ. සසරටම වැටෙනවා. එතකොට සසරම දුකටම වැටෙනවා. එරනම ගැලවෙන පාරක් නැහැ. පෘථග්ජන පුද්ගලයාට දැන් බලන්න මේ ලෝක ඉතිහාසය අරන් බැලුවොත් ජල බිය, යුද බිය, ගිනි බිය, සාගත බිය ආදී මේ දේවල් කාලෙන් කාලට තිබුණානේ. සුඛ සහගත පැත්තකුත් තිබුණා. නමුත් සුඛ සහගත පැත්ත නැති වෙන එක දුකක් බවට පත් වෙනවා. දුක එන එකම දුකක් වෙනවා. තථාගතයන් වහන්සේ වදාහරන්නේ කිසි කලකට අප්‍රියන් සමග සහ ප්‍රියන් සමග එක් වෙන්න එපායි කියලානේ. ඔය කියන්නේ පුද්ගලයෙක් එක්කලා හම්බන්ද වෙන්න එපායි කියන එක නෙමෙයි. අප්‍රිය දේ සමග ඇලෙන්න එපා, ප්‍රිය දේ සමග ඇලෙන්න එපා. අප්‍රිය දේ එන එකම දුකක්, ප්‍රිය දේ නැති වෙන එක දුකක්. එහෙමනේ පෙන්වන්නේ. එතකොට අප විසින් මේ බාහිර ලෝකේ ජීවත් වෙනකොට ප්‍රියාප්‍රිය හරි වැරදි හොඳ නරක තවත් දෙකින් කියනවා නම් ලාභාලාභ සැප දුක් නින්දාප සංසාර වශයෙන් හදාගන්න එක තම තමන්ට අදාළ පෞද්ගලික දෙයක්. ඔබ සැප වශයෙන් දකින දේ තව කෙනෙකුට දුකක්. ඔබ හරි වශයෙන් දකින දේ තව කෙනෙකුට වැරදි. අන්න ඒ විදිහේ වෙනසක් එකේ පවතිනවා. ඔබ ප්‍රිය කරන දේ තව කෙනෙක් අප්‍රියයි. ඒ නිසා මේ බාහිර ලෝකේ තියෙන කාරණා අනුව හදාගන්නා වූ ප්‍රියාප්‍රිය බවට ඇලීම ගැටීම ඔබේ පෞද්ගලික වරදක්, මුලාවක්. ඒ නිසා විඳින්න දුන් ජීවිතේ ඊට පස්සේ සසර ඇවිදින්න සසර හදනවා ඔබ. සසරට බැඳෙනවා. බන්ධන සූත්‍රයේ කොහොමද සඳහන් කරන්නේ? මේ පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳව අසුත පු탁ජනයා
රූප බන්ධන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ. රූප බන්ධන බද්දෝ සමහරට ශරීරයේ මම කියලා බැඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර දේවල් වලට අපට ඒවා ඕනෑ කියලා බැඳීම. අභ්‍යන්තරෙත් එහෙම බැඳීම. මේ බැඳීම නිසා බද්දෝ ජායති. ඉපදිලා තියෙනෙත් බැඳිලා. බද්දෝ මීයති. මේ යන්නෙත් අර බැඳීමෙන්. එබැවින් බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති. පවට බැඳුනද පිනට බැඳුනද ධානය බැඳුනද මෙලොවින් පරලෝට යනවා. ජායනෝ මාර බන්ධනා බුදුරු පැහැදිලි කරනවා බන්ධනෙන් මිදෙන්න වෙනවා. අර එනම් අර සසර හදන හේතු නවත්තන්න වෙනවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයනේ. අන්න මේ න්‍යාය බුදුන් වහන්සේ ඔබ තුල පැහැදිලි කරනවා සූත්‍ර දේශනාවල පෙළ දහමක් වශයෙන්. ඔබ මේ කරන කටයුත්ත ජීවිතයේ වශයෙන් අරගෙන නෙමෙයි පෙන්වන්නේ අරමුණු රසය විඳීමක් වශයෙන්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඒ මොහොතේ කරන ක්‍රියාවක් වශයෙන් තමයි පෙන්වන්නේ. අනේ එතනදී බුදුන් වහන්සේ පෙන්වනවා මේ පෘථග්ජන පුද්ගලයා මේ සසර හදන හැටි හෙවත් දැන් විඳලා අනාගතේ ඵල උපදින්න හේතුවක් තිබෙන හැටි හෙවත් කර්ම රැස් කරන හැටි. ඒකයි මම කියන්නේ හැමදාමත් සසරක් තිබෙනවා නෙමෙයි හදනවා කියලා. සාගරයට දැමු බෝට්ටුවට යන්න දිශාවක් නැත්නම් දිශාන්තියක් නැත්නම් මෙහෙයවීමක් හැරුණු පැත්තට යනවා. මේ බඳු මමත්වයෙන් ගැනීම තුළ ආවා වූ දිගු සතර ගමනක් තමයි ඔබට තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඔබ අපායේ ගොහින් නැති, දිව්‍ය ලෝකේ ගොහින් නැති, බඹලෝ ගොහින් නැති, රජසැප විඳලා ඇති, දුක් විඳලා ඇති, සාගරයට වැටි මියන්නේ නැති. මේ සියල්ල නිමාවක් නැහැ. බුදුවරෙකුගේ ධම්මග හමු නොවනතුරු ඉදිරියට ගිහින් නිමාවකොත් නැහැ. මේ මග හමුනොත් මගාරින එකට පෙන්වන්නේ තේකණං නාදි ගච්ඡanti අතිනාමින්ති තේකණං. මේ ෂණේ නොසලකා හැරියොත් ඔහු ෂණ සම්පත්තිය ඉක්මවා ගිය කෙනෙක් කියලා. එහෙම මේ සමාජයට අවබෝධයක් ලබා දෙන්න ඕන, කෑම්බීම් ඇඳුම් පැළඳුම් නම් සපයා ගන්න ඕන, ගෙවල් දොරවල් හදා ගන්නත් ඕන, වගකීම් ඉටු කරන්නත් ඕන. තමා ජය ගැනීම නම් වූ කාරණයක් වෙනම කරන්න ඕන. සසර හදන මොහොත සසර නවත්තන මොහොත බවට පත් කරන්න. මේකෙන් අහනවානේ මේ ඉන් මිදී නිවන් මාර්ගට පිවිසෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට තේරුණාද එහෙමනම් පව් නරක වුණාට පව් වල උපාදානෙන් හේතු තියෙනවා. පින් හොඳ වුණාට පින් වල උපාදානෙන් හේතු තියෙනවා. ගමන වෙනස් වෙනවා අපායන් කාම සුගතිය පැත්තට. දැන් ඊට වඩා හොඳයි හේතු තියෙනවා. ගමන වෙනස් වෙනවා රුපිය බවතල පැත්තට. මේ හැම එකක්ම භවගාමීනේ. පිනේ උපාදානයත් භවගාමී, පවේ උපාදානයත් භවගාමී, ධානයේ උපාදානයත් භවගාමී. ලෝක ජීවත් වෙනකොට යහපත් දේවල් කළාට කමක් නැහැ. භවගාමී වෙනුවට බුදුන් වහන්සේ මේ මොහොත භව නිරෝධගාමී වෙන්නේ කොහොමද? ඒක අවුරුද්ද පුරාම ජීවිතේ පුරාම එක මොහොතක සිද්ධියක් වශයෙන් දකින්න බෑ. ජීවිතේට එකක් වශයෙන්. මොහොතක් පාසාම සිත පිළිබඳව මේ සිත තුළ සිදුවෙනා වූ න්යාමයක් තිබෙනවා, ක්‍රියාකාරීත්වයක්. ඒ තුළ ඔබට පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ මෙන්න වරදින පෙළ දහම. පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. එක වචනයක් එහෙම පැහැදිලි කරනවා. වරදින පාර, බැඳෙන හැටි. ඒක පොතේ තියෙන පෙළ දහම ඔබේ පෙළ දහම බවට පත් කරගන්න ඕන ඔබ තුළ මේක වෙනවයි කියලා. එතකොට සසරට බැඳෙන්න කවුරුත් උගන්වන්න ඕන නෑ. උපන් පැටවෙකුට මවගේ කිරිතිබෙන ස්ථානය කරා යන්න උගන්වන්න ඕන නෑ වගේ ඒක ඉවෙන් වගේ. සුවඳට යනවානේ. අන්න ඒ වගේ කවුරුත් උගන්වන්න ඕන නැහැ. මන්දයත් ඒ සසර හදා තිබෙන්නේ, මවා තිබෙන්නේ ඒ විදිහට පැවැත්ම සඳහාමයි. එතකොට මේ තුළ තියෙන තවත් කරුණක් තමයි ජීවිතය දුකයි කියලා ඉගෙන ගන්න එපා. මතක තබා ගන්න. එහෙම තමයි අපි කල්පනා කරන්නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ තතෝනං දුක්ඛමන් වේති. ඔබ පිටිපස්සෙන් දුක එන්නේ මොනවා කියලාද පෙන්වන්නේ? මනසාතේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. දුෂ්ට මනසෙන් ක්‍රියා කළොත් දුක එනක් දෙන්නේ. එතකොට දුක කියන එක ලෝකෙ තියෙන එකක් නෙමෙයි. දුෂ්ට මනසෙන් කරන ක්‍රියාවක ඵලය නේද? පදුට්ඨ චිත්තෝ. දුෂ්ට සිතින්. ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටුන් සිතින් කරන ක්‍රියාකාරකම්, කය වචන ක්‍රියාකාරකම්.
හේතුවයි. එහෙනම් මේවා කරලා ඔබට දුක නැමැති ඵලෙන් නිදහස් වෙන්න බෑ. අන්න එහෙමයි බුදු සමය දුක පෙන්වන්නේ. ඒවයි විපාකයක් වශයෙන් එන්නේ. එනිසා බුදුවරු ගන්නනවා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං සාසනං කියලා. සිත විසුදු කරගන්න කියන එක. දැන් එහෙමනම් මේ සංසාරේ විවරණය කළා ආපහු යන මඟ. මෙන්න මේ බැඳෙන මොහොත නොබැදී අවසන් කරන්න කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. මේකට ඔබට වැටහිලා තිබෙන්න ඕන මේ මොහොත බැඳෙන්නේ ජීවිතය තුළ එක් කතාවක් වශයෙන් නෙමෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින අරමුණක් තුල කියන එක. ඒ නිසා අරමුණක් තුල බැඳෙන හැටි බුදුදහමේ සූත්‍ර දේශනාවල පෙළ දහම වශයෙන් පෙන්වලා තිබෙනවා. ඔබට යමක් හමු වෙනවා ඇහැට කනට නාසයට දිවට කයට. ඒ කියන්නේ බාහිර ලෝකෙ තිබෙන දේවල්. අද හමු වෙන්නේ පළවෙනි වතාවට නෙමෙයි. ඒවට අදාළ ඇලීමක් ගැටීමක් ඔබ චිත්තාභ්‍යන්තරේ එකතු කරලා තිබෙනවා. තරහකාරය දකින්නකොට තරහ උපදින්න, බැඳිච්ච කෙනා දකින්නකොට බැඳීම උපදින්න, බය දේ දකින්නකොට බය උපදින්න, පිළිකුල දකින්නකොට පිළිකුල උපදින්න. ඒවා නෙමෙයි ඔබ තබපුවා. මෙහෙටි ගැටෙද්දි මේ තබාපු එක එනවා එළියට. ඔබ ඇත්තටම මේ ඉස්සරහ ඉන්න පුද්ගලයා සමග ගැටෙන්නේ නැත්නම් විරුද්ධ වෙන්නේ, ඇලෙන්නේ, පිළිකුල් කරන්න කියලා කතා කළාට මේ හේතුවක් පමණයි. ඔබ මේ සියලු දේවල් විදිහේ තමන් හිතේ හදාගත්ත දේ එළියට අරගෙන. මේක තමයි බුදු සමයෙන් උගන්වන සුන්දරතම ඉගැන්වීම. කාමය යනු සිත තලු මැරීමක් පමණි. ලෝකේ තියෙන දේවල් නෙවෙයි. ඒ වුණාට ඔබට එහෙම පෙනෙන්නේ නැහැ. ඔබ ඒක විඳිනවා. අර එන එකට කියනවා බාහිර හේතු නිසා කරුණු තුනක් එකතුව පස්සෙයි කියලා ස්පර්ශ වීම. ඇහෙත් මේක, කනෙත් මේක, නාසෙත් මේක, දිවෙත් මේක, කයෙත් මේක, පවෙත් මේක, පිනෙත් මේක, ධානෙත් මේක. තින්නම් සංගති පස්සෝ. ආපු ආකාරයක විඳිනවා. පස්සපච්චා වේදනා. සැප දුක් උපේක්ෂා වශයෙන් තම තමන්ට කැමති පරිදි. අම්මා සැප විඳිනකොට තාත්තා දුක් විඳින්න පුළුවන්. අම්මා දුක් විඳිනකොට දුව සැප විඳින්න පුළුවන් අර ස්පර්ශයේදී. ඒ කියන්නේ අම්මට හමු වෙච්ච ඉදිරියේම ඉන්න පුද්ගලයා හතුරෙක් නම් ඒ නිසා එයා දුක් විඳිනවා. දුවට හමු වෙච්ච පුද්ගලයා පෙම්වතා නම් දකින්නකොට එයා සැප විඳිනවා. එතකොට එයාගෙන්ද මේ සැප දුක ගෙන ආවේ? අම්මා මේ විවාහයට විරුද්ධවාදියෙක් ඒ නිසා තරහින් ඉන්නවා. එතකොට එයා දකින්නකොට නායට අඳුකල වගේ එයාට තරහ උපදිනවා. අරයා දැන් විවාහය වෙන්නේ ආසාවෙන් ඉන්නවා මෙයත් එක්කලා. එයා දකින්නකොට සතුට උපදිනවා. දැන් මේ සතුට දුක ගෙනත් දුන්නේ පුද්ගලයාද ඔබ හදාගත්ත එකද හිතට ආවේ? ඔබ කවද්ද ඉගෙන ගන්නේ තින්නම් සංගති පස්සෝ බාහිර එකක් නෙමෙයි ඔබ හදාගත්ත එක හිතට එනවයි කියලා. මේ විඳින්නේ මල අතීතයක් කියලා. සිත අරමුණු රසය අනුභව කරයි. ඉතින් ඒ වේදනාවට අම්මා නම් ඒ වචනේ මම මෙතන කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් බෑන විනාශ කරන්නට කැමති වෙන්නේ දුව අරන් යනවා හතුරෙක් වශයෙන් සලකන්නේ. එයාට එතකොට වේදනාවට තණ්හා. දුවට වේදනාවට තණ්හා එයාත් එක්ක ගින් සැප විඳින ආකාරය. තණ්හා නම් උපාදාන නම් භව. මේ අරමුණ තුළ මේ තණ්හා උපාදාන භව වීමම නිදිගත් සිතට හේතු ඉතුරු කිරීම හේවත් අවිද්‍යාපත්‍ය සංඛාරා. ඉස්සර ජීවිතය අවිද්‍යාපත්‍ය සංඛාරා ගන්න නැතුව දැන් මේ අරමුණේ මුලා වීමෙන් අනාගත ඵලයක් උපදින්න හේතුවක් තබන එකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ. ඒක පස්ස වලින් පටන් වේදනා උපාදාන භව තණ්හා වේදනා තණ්හා උපාදාන භව. මේ පෙළ දහම ප්‍රමාදවාදී පෙළ දහම මිනිසුන් තුළ සිදු වෙන. ඕක සතිය නෑ. මේ වැඩේ කළොත් සතර හදන්න තමයි පුළුවන්කම තිබෙන්නේ. දැන් එහෙමනම් මෙන්න මේ මොහොත දිනක් පතා අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම උදා වෙනවා Taman හදාගත් අතීතයේ තලු මරන්න. තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, දුකක්, සතුටක් විඳිනවා කියන්නේ Taman හදාගත් එකක් හිතට අරගෙන ආපහු විඳවන එක. ඒ නිසා සන්තෝෂයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි කියන එක ගායකයා දන්නෙත් නැහැ, ගීත රචකයා දන්නෙත් නැහැ, කතාව ඇත්තේ වුණාට. මට පාඩම් උනේ දන්න කාලේ නෙමෙයි. නමුත් අද මම ඒක දකිනවා හැම. බාහිර ලෝකේ හදලා නැහැ. අපි තමයි මේ දෙකෙන්ම උපාදානය වුණාම සතර හැදෙනවා. මේ දෙකම උපාදානය කරගන්න නැත්නම් ඊට වඩා සුවයක් තිබෙනවා බුදු සමයේ ලෝකෝත්තර මෙතනම. අර පස්සේනේ විපාකේ. කර්ම විපාකේ පස්සේ. මෙලොව වශයෙන් පුංචි ප්‍රවෘත්ති විපාකයක් ප්‍රතිසන්දි විපාකේ පසුව. නමුත් ලෝකෝත්තර විපාකේ මෙතනමයි.
ඒකයි ධර්මයේ සම්දිට්ඨිකයි කියලා කියන්නේ. දැන් ඉතින් මේ සඳහා ඔබට අලුත් පාරක් පුරුදු කරගන්න වෙනවා. ඔබ මේකට එකතු වෙන්නමයි පුරුදු වෙන්නේ. එහෙනම් අති දීර්ඝ සංසාර ගමනක් සහ මේ ජීවිතයේ පුර ඔබට මේක එනකොටම මමත්වෙන් බාර අරගෙන එකතු වෙන්න ඇලෙන්න ගැටෙන්න පුරුදු කරගත්ත ප්‍රමාද විහරණයක් ප්‍රමාද වාදී පුරුද්දක් ඔබට තිබෙනවා. ඔබ සසර හදන්නමයි දන්නේ. දැන් සසර හදන මොහොත සසර කඩන මොහොත බාටපත් කරගන්න බුදුන් වහන්සේ මේ හමුදාව විනාශ කරන්න වෙනත් හමුදාවක් ඔබේ හිතේ නිර්මාණය කරගන්න කියලා කරා. මේ හමුදාවට කියනවා ලෝභ දේශ මොහ ක්ලේශ ධර්මයන් කියලා. කෙලෙස් සතුරන් කියලා කියනවා. මේ සඳහා උන්වහන්සේ සතිය මුල් කොට ගත්ත වෙන හමුදාවක් අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි කුසල චෛතසික නමින් සතිය විසින් මෙහෙවනු ලබන සතිය නැමැති අනදෙන නිලධාරියා විසින් මෙහෙවනු ලබන හමුදාවක් ඔබේ හිතේ බලවත් කරනවා. එයා මෙතෙන් ආවම මේ පරණ පාරේ යන්න ආයිඩ දෙන්නේ නැහැ. ඕකේ කිව්වොත් සසරට වැටෙන්නේ ඕක අතහරින්න කියලා. අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම. එකතු වීම වෙනුවට එකතු නොවීම. මඤ්ඤ මානය වෙනුවට අමඤ්ඤ මානය. අමඤ්ඤ මානෝ මුත්තෝ පාපිමතෝ. අල්ලා නොගැනීමෙන් නොතැවුල. මෙන්න මේ නිසා මේ අතීතයෙන් එන එක වර්තමානයේ හරහා අනාගත ඵල උපදින්න පවත්තන ප්‍රමාද ක්‍රියාකාරීත්වය මෙතන නවත්තන්න ඕන. ඒක වඩනවට විදර්ශනා වඩනවා කියනවා. වඩනවා කියන වචනේ භාවනා කියන එකේ තිබෙන්නේ. ඉඳගෙන හුස්ම දිහා බලන් හිටියත් ආනාපාන සතිය වඩනවා. දවසක් ඇවිද ඇවිද හිටියොත් එහෙම ඒක ගැන සිහිය එතකොට සක්මන් භාවනාව වඩනවා. අර කරන ක්‍රියාව සරහකම් සඳහා සිහිය දිනු කිරීමටයි වඩනවා කියන්නේ. නමුත් ඒ එකම වැඩිල්ලක්වත් විදර්ශනා හැම නෙවෙයි මතක තියාගන්න. ඒකට වෙනම ඉරියව්වක් තෝරගන්න ඕන. ආනාපාන සතියේ සඳහා ඉරියව් පතනේ සඳහා වාඩි වෙලා ඉන්නවා නම් ඒ සඳහා පිම්බීම හැකලීම සඳහා. නමුත් එතකොට අර ප්‍රහාණ සංඥාව වළංගු කරගන්න බෑ. ප්‍රහාණ සංඥාවදී උන්වහන්සේ වදාරන්නේ අමුතුවෙන් ඉරියව්වක් ගන්න ඕන නෑ. ඔබට අදාළ රැකියාව තුළ නිවස තුළ අදාළ තැන ඉන්න. හදාගත්ත දේවල් එනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියන මේ තුන යටතේ එනවා. ඒ ආවහම පරණ පාරේ යන එක තමයි පෘථග්ජන භාවය, අලුත් පාරකට හැරෙන එක තමයි නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරෝති හෙවත් එකතු නොවීම. එකෙන් අහන්නේ එයින් මිදී නිවන් මඟට පිවිසෙන්නේ කෙසේද කියලානේ. මේවා තමන් හදාගෙන තියෙන බව දැනගෙන මේවා කොයි මොහොතක හෝ එළියට එන්න පුළුවන් බව දැනගෙන ඒකට අහු වෙලා සසර හදනවා නේද? ඒ මොහොතේ එකතු නොවීමෙන් එයාට අපි ගාවෙන් යන්න වෙනවා. එකතු වීමෙන් කර්ම රැස් වේ, එකතු නොවීමෙන් කර්මක්ෂය වේ. අර අපි කතා කළා පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, මේ එකතු වෙන හැටි. භවගාමීත්වය. නමුත් පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය. එතනින් එහාට කතා කරන්න ඕන නෑනේ ආයේ. අර පස්ස නිරෝධය කියන එකෙන් කියන්නේ අනාගතයක් හදන්න වර්තමානයේ මේකට ඇලෙන්නේ නැතුව එකතු නොවීම සිහියෙන්. මේ දෙක අතර අතීතයේ ඇවිදින් වර්තමානයේ හැදීම අතර අතරක් තියෙනවා මේ ස්කන්ධ පංචකයන් තුළ. එතකොට ඔබට සිහිය තියෙනවා නම් මේ පාරේ ගියොත් සතර හැදෙනවායි කියලා ඔබ සිහියෙන් යුක්තව එයාට යන්න කියනවා. අතහරිනවා. මෙන්න මේ විතර්කයට එකතු නොවි අතහරින එකට කියනවා පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා. එතකොට සීල සූත්‍රයේ සඳහන් වෙනවා පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ වශයෙන් බලනවා නම් සෝවාන් වෙනවා. එතනින් එහාට බලාන යනකොට සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වාම අර අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී උපාදානය නොවි අවසන් වෙනවා. එනිසා උපාදානයේ වී අවසන් වෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමේදී. එනිසා නිත්‍ය සුඛාත්ම නිසා දුකයි අරුණාම අනිත් දුක්ඛ අනාත්ම නිසා දුකයි එහෙම නෙමෙයි. ඔය සමාජයේ තියෙන වැරද්දක් මම පෙන්නලා දෙන්නේ. ඒගොල්ලෝ අනිත්‍ය නිසා දුකයි කියලා නුගන්නන්නේ. නෑ. එහෙනම් ඉතින් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලලා සෝවාන් ආදී මාර්ගඵල වලින් දුක වෙන්නේ නැති හම්බ වෙන්නේ. නෑ සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නිවීම. එහෙනම් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් දුකින් මිදෙනවානේ. ඒ කියන්නේ අනිත්‍ය පදේ ඔබ දන්න අර්ථයේ වරදක් තියෙනවා සිංහල අර්ථයේ. පාලි වර්ධි නෙමෙයි අපි කතා කරන්නේ. මම තේරුම් ගත්තම ඔබට ඔන්න ඔබේ ජීවිතය තුළ
වර්තමාන මොහොත හරිම වටිනා මොහොතක්. කොතන කොහේ හිටියත් අවදි වූ තැන් පටන්. ඒ සසරට අහු වෙන මොහොත වෙනකොට සසර කඩන මොහොත මේ මොහොතේ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ආර්ය පුද්ගලයා සෝවාන් සිරහත් දක්වා සතිය දියුණු කරනවා. දියුණු සතියට හොරෙන් යන්න බැරි වෙනවා කර්ම රැස් වෙන්න. එයාට කර්මශ්‍රය කර මාර්ගය තෝරගන්න වෙනවා. එතකොට මේ ලෝභ දේශ මොහ ඉවත් වීම මමත් එදුරු වීමයි. එතකොට කර්ම විපාක නම් සංසාරය කියන්නේ කර්ම නැත්නම් විපාක කයක් හදාගෙන අපාය දී ලෝකේ ඇවිදීමක් නැහැ. නමුත් ලැබුණ සැනසීමක් තිබෙනවා. මම හිටිය නිසා නැති වුණා නෙමෙයි මම හදාගත් එකක්. ඒ නිසා ඒකට සක්කාය දිට්ඨි කියනවා. දිට්ඨි කියන්නේ තියනවට නෙමෙයි මුලා වෙනවට. මුලාව දුරු වීමක් පමණයි. නමුත් මම සමහර වෙලාවට පෙන්නනවා තද හිසේ රදේ දුකක් නින්ද ගිහින් අවදි වුණාම හිසේ රදේ නැත්නම් සැප කියන්නේ අමුතුවෙන් ලැබුණ දෙයක්ද? හිසේ රදේ නැතිවීමමද සැප කියන්නේ? ඒ වගේ දුක නැතිවීමම බුදුන් වහන්සේ වදාළා. අන්න එතනින් එහාට මරණය පිළිබඳ ඉලක්කයක් නැහැ. ඉන් එහා පැත්තට බලාපොරොත්තුවක් නැහැ. මැරෙන්න කෙනෙකුත් නැහැ. ඒ පිළිබඳව ඉතින් තේරුම් අරන් මම කොච්චර වචන කිව්වත් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒ අදාළ සුවය දැනෙනකොට බුදුර එලි කරව දාලා වූ නිවන කියලා එකක් තිබෙන බව. ඒක Tamanට හිමි වී තිබෙන බව තේරෙවි. අදාළ කරුණු තේරුම් අරගන්නට වැටහෙනු ධර්මස්වණේ කරන්න. අපි මෙතන පංචස්කන්ධ විග්‍රහය හැම කළේ නැහැ. අර ඒක තුල පවතින පවත්වන දහම් පෙළ සහ නවත්වන දහම් පෙළ පමණක් පෙන්වුවේ කාලයට අනුවගත් කල. තවත් දේශනාවක ඔක විග්‍රහ කරා කාගේ හරි ඉල්ලීම මත. නිසා ඒ නිවැරදි කරගෙන අර කෑම්බීම් ඇඳුම් පැළඳුම් යාමීම් රැකියා යුතුයකම් සියල්ල බැහැර කරන්නේ නැතුව යහපත් දේවල් කරන ගමන් ත්‍රිවිධ විතර්ක පමණක් ඒවා නිසා උපදිනකොට ඒක බැහැර කරන්න සිහිය පාවිච්චි කරන්න. විතර්ක වලට එකතු වීම සසරට යන මගයි මායාව වෙත යන මගයි. විතර බැහැර කිරීම පරමාර්ථ වශයෙන් බුදුන් වෙත යන මගයි. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් ලබාගත් ජීවිතය තුළ ෂණ සම්පත්තිලාභියෙක් බවට පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං